ආයිබෝවන් අදත් අපේ දරුවන් වෙත රූපවාහිනී ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ අප පැමිණෙන්නේ උසස් පෙළ සිංහල විෂයට අදාළ වන අර්ථවත් පාඩමක් සමග. අපේ දරුවන්ට විෂය නිර්දේශයේ පුරාතන පද්‍ය සාහිත්‍ය යටතේ හදාරන්න ලැබෙනවා ගුත්තිල කාව්‍ය නැමැති මනරම් පද්‍ය කාව්‍යය. මේ කාව්‍යය අධ්‍යයනය කිරීමට පූර්ව අවශ්‍යතාවක් විදිහට අපේ පුරාතන පද්‍ය සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව දරුවෝ කිසියම් අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. ඒ අනුව අපේ විෂය නිර්දේශයේ ගුත්තිල කාව්‍යයට අදාළව පළමු මාතෘකාව විදිහට හදාරන්න ලැබෙන්නේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය කියන මාතෘකාව. අද දරුවන්ට මා පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වන්නේ මේ මාතෘකාවට අදාළ වන කාරණා. සුපුරුදු පරිදි අපි මේ මාතෘකාවට අදාළව පවත්නා නිපුණතාවත් නිපුණතා මට්ටමත් හඳුනාගෙන ඉන්න ඕනේ. අද පාඩමේ නිපුණතාව බවට පත්වෙන්නේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රසවින්දනය හා විචාරයේ යෙදේ. දෙක තමයි නිපුණතාව. මේ නිපුණතාව යටතේ අපේ දරුවන් ළඟා වෙන්න ඕනේ නිපුණතා මට්ටමත් අපි සලකලා බලමු. නිපුණතා මට්ටම වන්නේ දෙකේ එක පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය විස්තර කරයි. මේ නිපුණතා මට්ටමට අනුව දරුවන් ළඟා කරගන්න ඕනේ ඉගෙනුම් පළ කීපයකුත් තියෙනවා. අපි මේ ඉගෙනුම් පළත් මොනවද කියලා බලමු. පුරාතන පද්‍ය සාහිත්‍යයේ විවිධ අවදි වෙන්කොට දක්වයි. පුරාතන පද්‍ය කෘති හා කතුවරුන් නම් කරයි. පුරාතන පද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ඉදිරිපත් කරයි. පුරාතන පද්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගීමට ලක් කරයි. මේ ඉගෙනුම් පළ අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔබ මේ පාඩමත් එක්ක සම්බන්ධ විය යුතුයි. අපේ සාහිත්‍යය ඉතිහාසයේ ගලාගෙන ආව ආකාරයේ දෙස බලා යුග බෙදීමකට භාජනය කරනවා. මේ යුග බෙදුම සිද්ධ කරන්නේ රාජධානි කේන්ද්‍ර කරගෙන. ගද්දි හෝ පද්‍ය කියන මේ දෙයන්සේම සාහිත්‍ය පොදුවේ පැරණි සිංහල සාහිත්‍යය පැරණි රාජධානියෙන් පදනම් කොටගත් යුග කීපයකට අපි වර්ග කරනවා. ඒ අනුව සිංහල පද්‍ය සාහිත්‍යයේ අවදි හෙවත් යුග 8ක් අපි පුරාතන පද්‍ය සාහිත්‍යයේ අවදි 8ක් අපි හඳුනා ගන්නවා. අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, දඹදෙණි යුගය, කුරුණෑගල යුගය, ගම්පොළ යුගය, කෝට්ටේ යුගය, සීතාවක යුගය හා මහනුවර යුගය. විශාල කාල පරාසයක් අපට පද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන්න තියෙන නිසා අපි ඊටාම වේගයෙන් මේ කරුණු ඔබත් එක්ක සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෝ ඊට අවධානයෙන් ඒවට ඇහුම්කන් දී ඔබේ දැනුම අවබෝධය දියුණු කර ගන්න ඕනේ. මුලින්ම අපි සලකා බලමු අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යයේ ස්වරූපය. අනුරාධපුර යුගයේ මූලාරම්භයේ ඉඳලම පද්‍යය සිංහලයට එකතු වී තිබුණු බවට අපට ශිලාලේඛන, වංශ කතා, එවැගේම අට්ඨ කතා හා වෙනත් සාහිත්‍යික මූලාශ්‍රයන්ගෙන් සාක්ෂි සපයා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි බලමු ඒ සාහිත්‍යික මූලාශ්‍ර හා සෙල්ලිපි, වංශ කතා ආදීන් අනුරාධපුර යුගයට අදාළව පද්‍ය සාහිත්‍යයක් අපට තිබුණාය කියන්න සැපයන තොරතුරු මොනවද? අපට හඳුනා ගන්න පුළුවන් සාධක මොනවද කියන එක විමසලා බලමු. කාව්‍ය රසයක් නොතිබුණත් පද්‍ය රීතියෙන් පද ගලපා නිර්මාණය කරපු ශිලාලේඛන කීපයක් අපේ පැරණි බ්‍රාහ්මීය අක්ෂරයෙන් කෙටු සෙල්ලිපි අතර පවතින බව මහාචාර්ය සෙන්රත් පරණවිතානයන් සඳහන් කොට තිබෙනවා. මරදම් කඩවල අසල තියෙන කොස්සගම කන්ද විහාර ලිපිය, එවැගේම කිරින්දේ ලිපිය, තිස්සමහාරාමයෙන් හමු වුණු ලිපි ආදිය තමයි පද්‍ය රීතිය යොදාගෙන පද ගලපා නිර්මාණය කොට තිබෙන සෙල්ලිපි විදිහට මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතා පෙන්වා දී තිබෙන්නේ. අපි පොඩ්ඩක් බලමු කොහොමද ඒ සෙල්ලිපිවල පද ගැලපීම සිද්ධ කරලා තියෙන්නේ. ඔබ දැන් තිරේ දකිනවා මහරජහ ගමනි අබයහ දෙවන පියස රමණි බරිය මිලක තිස විහරේ කාරිතේ කති. මේ කොස්සගම කන්ද ලිපිය. ඒ වගේම කිරින්දේ ලිපියේ අපරිමිත ලොකෙහි බුද සමේ නති අටහාන පරම දුලබේ සවඤූත පතේ අනුකරේ සතෙහි මහ සරණේ ලොකචක බුද නම සසගු. අපේ දරුවෝ සිංහල භාෂාව
වැඩිදුරට ඉගෙන ගන්නකොට ශිලාලේඛන කියවන්නටත් හුරු වෙනවා. ඒ වගේම පැරණි ඉතිහාසය ඔබට සෙල්ලිපි හරහා සොයාපාදාගෙන ප්‍රකට ඉතිහාසඥයෙක් පුරාවිද්‍යාඥයෙක් වෙන්නටත් පසුබිමක් නිර්මාණය කරනවා උසස් පෙළ සිංහල විෂය හැදෑරීම හරහා. ඊළඟට අපි බලමු තවත් මොනවද අපට මේ යුගයේ පද්‍ය සාහිත්‍යයක් තිබුණාය කියන්න ලබා ගන්න පුළුවන් සාධක කියන එක. අපේ පැරණි අට කතාවක් පරමත්ත ජෝතිකාව මේ අට කතාව සුත්ත නිපාතයට ලියපු අට කතාව. ඒ අට කතාවේ වාර්තා වෙන පුවතකින් අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යයක් තිබුණු බව, කවිය තිබුණු බව අනාවරණය වෙනවා. මග අසබඩ කෙතක් රකිමින් සිටි සිංහල කාන්තාවක ජාති ජරා මරණාදිය පිළිබඳ සිංහල බසින් කී ගීයක් අසා සංඝ සැට නමක් රහත් වූ බව තමයි ඒ වාර්තාවෙන් සඳහන් වෙන්නේ. ඒ වගේම මහා වංශයේ 41 සිට 55 දක්වා එන ගාථාවල සඳහන් වෙන ආකාරයට දෙවන මොග්ගල්ලාන රජතුමා ශ්‍රේෂ්ඨ කවියෙක් වුණාය කියලා කියවෙනවා. එතුමා රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 542 සිට 561 දක්වා. ඒ වගේම තවත් අපට වාර්තාවක් හමු වෙනවා අපේ දාඨා වංශය කියන පාලි ග්‍රන්ථයෙන්. පොළොන්නරු යුගයේ මේ පොත ලියවෙන්නේ. දාඨා වංශ කතුවරයාට කීර්තිශ්‍රී මේඝවර්ණ රජුරුවන්ගේ කාලේ දන්තධාතුන් වහන්සේ පිළිබඳව ලියා තිබුණු සිංහල කාව්‍යයක් ඇසුරු කරන්නට ලැබුණායි කියලා සඳහන් වෙනවා. ඒ වගේම පළමු වන අක්බෝ රජුරුවෝගේ කාලයේ ප්‍රකට 12 මහා කවීන් පිරිසක් හිටියායි කියලා, නැත්නම් මහා කවියෝ 12 දෙනෙක් හිටියායි කියලා අපේ වංශ කතාවල සාහිත්‍යික මූලාශ්‍රාදීෙහි සඳහන් වෙනවා. අප ඔය සාකච්ඡා කළේ දරුවනේ අනුරාධපුර යුගයේ පද්‍ය සාහිත්‍යයක් තිබුණු බවට අපට මූලාශ්‍ර වලින් සපයා ගන්න පුළුවන් තොරතුරු පිළිබඳව. ඇත්ත වශයෙන්ම දැනට අනුරාධපුර යුගයේ නියෝජනය කරන සුරක්ෂිතව පවතින එකම පද්‍ය ග්‍රන්ථය තමයි මේ සියබස් ලකර කියලා කියන්නේ. සියබස් ලකර පද්‍ය මාධ්‍ය යොදාගෙන රචනා කරපු ග්‍රන්ථයක් වුණාට කවි රසය දැනවීම පිණිස රචනා කරපු ග්‍රන්ථයක් නෙමෙයි. පද්‍ය යොදාගෙන පද්‍ය බන්ධකයන්ට, පද්‍ය රචකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමේ අරමුණෙන් තමයි මේ ග්‍රන්ථය සකස් කරලා තියෙන්නේ. දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශයේ අනුවාදයක් විදිහටයි මේක සම්පාදනය කරලා තියෙන්නේ. රචකයා වෙන්නේ සලමෙවන්. එහෙම නැත්නම් තුන්වන සේන රජුරුවෝ. අමරගිරි කසුබු කියන එතුමාගේ සොහොයුරාගේ ආරාධනාවෙන් තමයි මේ පද්‍යෝපදේශ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. එතුමා සඳහන් කරන ආකාරයට, කියන්නේ සියබස් ලකරේම සඳහන් වෙන ආකාරයට මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ දෙපිරිසකගේ ප්‍රයෝජනෙ සලකලා. බලමු අපි කවුද මේ පිරිස් දෙක කියලා. පෙර ඇදුරන්ගේ ග්‍රන්ථ නොදත් අය. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් ලියා තිබූ ග්‍රන්ථ ආශ්‍රය කළ නොහැකි අය කියන මේ කණ්ඩායම් දෙකට අවශ්‍ය කරන දැනුම අවබෝධය ලබා දීමේ අරමුණෙන් තමයි මේ පද්‍යෝපදේශ ග්‍රන්ථය කවීනට කාව්‍ය බන්ධනය සඳහා තිබිය යුතු දැනුම අවබෝධය ලබා දීමේ අරමුණින් මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. සියබස් ලකරේ අන්තර්ගතයට අවධානය යොමු කරපුවාම එය සර්ග 3කින් යුක්ත, සර්ග කියලා කියන්නේ දරුවනේ පරිච්ඡේද කියන අර්ථය දෙන යෙදුමක්. සර්ග 3කින් යුක්ත ග්‍රන්ථයක්. ඒ සර්ග 3 අන්තර්ගත වෙන්නේ පළවෙනි සර්ගයේ කාව්‍ය ලක්ෂණ හා දසවිධ ප්‍රාණ ගැන විස්තර කරනවා. දෙවැනි සර්ගයේදී පන්තිස් අලංකාර, ඒ කිව්වේ අලංකාර 35ක් පිළිබඳව. අපි දන්නේ උපමා, රූපක, උත්ප්‍රේක්ෂාලංකාර වැනි අලංකාර කීපයක් වුණාට අලංකාරවාදීන් අලංකාර 35ක් පිළිබඳව විස්තර කරනවා. ඉතින් සියබස් ලකර අලංකාරවාදීන්ගේ ප්‍රමුඛ ග්‍රන්ථයක් වන කාව්‍යාදර්ශයේ අනුවාදයක් නිසා එම පොතේත් ඒ අලංකාර 35 විස්තර වෙනවා. තුන්වෙනි සර්ගයේදී යමකාදී කාව්‍ය බන්ධන ක්‍රම හා කාව්‍ය දෝෂ ගැන විස්තර කරනවා. සියබස් ලකර රචනයේට එම විෂය අලලා ඊට කලින් ලියවිලා තිබුණු සංස්කෘත පොත් වගේම සිංහල පොතුත් ආශ්‍රය කරගෙන තියෙන බව මේ රචකයාම සඳහන් කරන අවස්ථා දකින්නට පුළුවන්. එක අවස්ථාවක් උදාහරණ වශයෙන් ගත්තොත් කලාගුරු සුළුපායේ වාසය කරපු කලනමිත් කියන උගත් තෙරුන් වහන්සේගේ පියුම් ගී ආදී කාව්‍ය ලක්ෂණ ගැන සඳහන් ග්‍රන්ථයක් ඇසුරු කරගත්තා සියබස් ලකර කතුවරයා කියලා ඔහුම එක ගීයකින් විස්තර කරනවා.
දැන් මේකත් පද්‍යෝපදේශ ග්‍රන්ථයක් වෙන්න ඕනේ. මේ ග්‍රන්ථය අද අපට හොයා ගන්නට නැහැ. සියබස්ලකරේ අපට තවත් වැදගත් දෙයක් සඳහන් කරන්නට තියෙනවා. ඒ තමයි පසු කාලීන පද්‍ය සාහිත්‍යයේ ගමන් මඟ කොයි දිශාවටද යොමු වෙන්න ඕනේ කියන එක පිළිබඳව කිසියම් සම්මතයක් සියබස්ලකර මගින් ඉදිරිපත් වෙනවා. මේ ගීයෙන් අපේ දරුවෝ මේ ගීය මතක තබා ගත්තට කමක් නැහැ. පෙදෙන් බුදු සිරිත බසින් වත් සිරිත් ඈ පදයුතු බසින් නලු ඈ අනතුරු ලකුණු දක්වා. ඒ ගීයේ අර්ථය තමයි බුදු සිරිත ආදිය වැනීමට උපකාර කොටගත යුත්තේ පද්‍යය. ගද්‍ය භාෂාවෙන් විස්තර කළ යුත්තේ ව්‍රත චාරිත්‍රාදිය. ඒ වගේම ගද්‍ය පද්‍ය දෙක මිශ්‍ර භාෂාවෙන් නාටකාදිය රචනා කළ යුතුයි කියලා සියබස්ලකර කරුවා උපදෙස් දෙනවා. මෙහි පෙදෙන් බුදු සිරිත කියන සම්මතය මත තමයි මෙතෙන් සිට සැලකිය යුතු කාලයක් යනතුරු අපේ පද්‍ය සාහිත්‍යය වර්ධනය වෙන්නේ. සියබස්ලකරේ විස්තර කරන අලංකාර සඳහා බොහෝ විට කාව්‍යාදර්ශයේ ශ්ලෝකවල සිංහලානුවාදයන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් සමහර තැනක පුරාණ සිංහල ගී පොත් වලින් ගත්ත කොටස් නැත්නම් පද්‍ය දක්නට පුළුවන්කම ලැබෙනවා. මේ පිළිබඳව පරීක්ෂා කරපු විද්වතුන් සඳහන් කරන්නේ මේ සමහර කවි නැත්නම් සමහර පද්‍ය උදාහරණ පද්‍ය අපවත් වූ කුසදා කවකින් අභාවයටපත් වුණු පුරාණ කුසදා කාව්‍යයක් තිබිලා තියෙනවා. ඒ කුසදා කවින් ගත්ත ඒවා සහ අසක්දා කව කියලා කාව්‍යයක් තිබිලා තියෙනවා. ඒකත් අනුරාධපුර යුගයේ රචනා වෙච්ච කාව්‍යයක් විදිහට සලකන්නේ. ඒ පොතනුත් උපුටාගත්ත පද්‍ය කොටස් විදිහට තමයි විද්වතුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ. එතකොට ඒිනුත් අපට පැහැදිලි වෙනවා සියබස්ලකර තුලිනුත් අපට අනුරාධපුර යුගයේ දියුණු පද්‍ය සාහිත්‍යයක් තිබුණාය කියන එකට නොඑක් සාක්ෂි ලැබෙනවා කියන කාරණය. අපි ඊළඟට අනුරාධපුර යුගයට අදාළව සලකා බලන්නේ සීගිරි ගී පිළිබඳව. මේ දරුවෝ දැන් තිරේ දකින්නේ සීගිරිය කියන මනරම් බලකොටුව. සීගිරියට බොහෝ අය ගිහිල්ලා තියෙනවා. එහි සිරි නරඹලා තියෙනවා. නොඑක් පැති වලින් අපට සීගිරිය වැදගත් වෙනවනේ. එකක් උද්‍යාන තාක්ෂණයේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන අය සීගිරිය පිළිබඳව විමසා බලනවා. ඒ වගේම චිත්‍ර කලාව සම්බන්ධයෙන් සීගිරිය අපට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම පුරාණ බලකොටුවක සැලැස්ම සම්බන්ධයෙන් අපි සීගිරිය අධ්‍යයනයේදී සොයා බලනවා. ඒ විතරකුත් නෙමේ සාහිත්‍ය හදාරන්නන්ටත් අපේ පැරණි සාහිත්‍ය හදාරන අයට සීගිරිය අතිශය වැදගත්. මක් නිසාද? සීගිරි ගී අනුරාධපුර යුගයේ තුල අපට මුණ ගැහෙන ඊටාම විශිෂ්ට පද්‍ය නිර්මාණ සමුච්චයක් වන නිසා. අපි බලමු මේ ගී කොහොමද සටහන් කරලා තියෙන්නේ කියලා. මේ තමයි සීගිරි ගී සටහන් කරලා තිබුණු තැන. ඒකට අපි කියන්නේ සීගිරි කැටපත් පවුර කියලා. ඔබ අපේ දරුවෝ සීගිරිය නරඹන්නට ඕනේ. ඒ යන විට කැටපත් පවුරත් බලාගෙන යන්න ඕනේ. හැබැයි කිසිම හානියක් ඒකට නොකොට. මොකද මේ තුල තියෙන්නේ අපට අපේ සාහිත්‍යයේ ඊටාම වටිනා නිර්මාණ සමුච්චයක්. ඔව් මේ කැටපත් පවුරට ඒ නම වැටෙන්නට හේතුවත් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඇත්තටම මේක ඉදි කරලා තියෙන්නේ සීගිරි පර්වතය තරණය කිරීමට සකස් කොට තිබෙන පියගැට පෙළේ පර්වත බෑවුම පැත්තේ ඒ ගමන් කරන අයගේ ආරක්ෂාව සඳහා. මේක බිත්තියක්, තාප්පයක්, පවුරක්. මේ පවුරේ පෘෂ්ඨය ඊටාම සිනිදුවට හරියට මූණ බලන කණ්ණාඩියක් වගේ සිනිදුවට සකස් කරපු නිසා තමයි මේකට කැටපත් පවුර කියලා කියන්නේ. ඉතින් සීගිරිය බලන්ඩ ආවගිය රසවතුන් කවිකමක් තිබුණු අය මේ කැටපත් පවුරේ තමයි ඔවුන්ගේ කාව්‍යමය සංකල්පනාවන් කුරුටු ගාලා ගියේ. ඒවා තමයි අනුරාධපුර යුගයේ නියෝජනය කරන අදට අපට ඉතිරි වෙලා තියෙන ඊටාම වටිනා සාහිත්‍ය නිර්මාණ බවට පත් වෙලා තියෙන්නේ. සොඳුරු සීගිරියේ නිමැවුම් කරුවා අපේ දරුවෝ දන්නවා පළමුවන කාශ්‍යප රජුරුව. එතුමා රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 477 සිට 495 දක්වා කාලය තුල. සීගිරි කාශ්‍යපයන්ගේ වියෝවෙන් පස්සේ සියවස් ගණනාවක් යනතුරු මේ සුවිශාල බලකොටුව නරඹන්නට බොහෝ අය ආවා ගියා. ඒ ආවගිය අය මේ කැටපත් පවුරේ තබා තිබෙන සංක්ෂිප්ත සටහන් මාලාව අප සීගිරි ගී නමින් හඳුන්වනවා. ඒවා ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඉඳලා 14 වෙනි සියවස දක්වා දීර්ඝ කාලයට අයත් නිර්මාණ සමුච්චයක් විදිහටයි සලකන්නේ.
එතකොට මම පැහැදිලි කරලා දුන්නා කැටපත් පවුර මේවා තියෙන්නේ. කැටපත් පවුර කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මම දරුවන්ට මුලින් පැහැදිලි කරලා දුන්නා. මේ නිර්මාණ වලින් වැඩි ප්‍රමාණයකට විරිත විදිහට යොදාගෙන තියෙන්නේ ගී නම් වූ පද්‍ය විශේෂයට අයත් විරිත්. ගී විරිත් වලින් තමයි වැඩි ප්‍රමාණයක් මේ පද්‍ය රචනා කරලා තියෙන්නේ. ඒ අතර සුළු වශයෙන් සිව්පද වගේ විරිත් භාවිත කරපු අවස්ථාත් දකින්න පුළුවන්. නමුත් පොදු ලක්ෂණයේ ගී විරිත භාවිත කර ගැනීම නිසා මේවට පොදුවේ අපි කියනවා සීගිරි ගී කියලා. මේ සීගිරි ගී වලින් ගී 685ක් මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතා විසින් කියවලා ඒවට එතුමා අර්ථ විවරණ සපයලා සාහිත්‍ය ලෝකයට දායාද කරලා තියෙනවා. එතුමා 1956 දී සීගිරි ග්‍රැෆිටි නැමැති කෘතිය කාණ්ඩ දෙකකින් පළ කරනවා. ඒ පොත හරහා තමයි ලෝකයට මේ සාහිත්‍යය විවර වෙන්න පටන් ගන්නෙ. පසුවේය සිංහල බසට පරිවර්තනය වෙලා තියෙනවා සීගිරි ගී නමි. මහාචාර්ය පරණවිතානයන්ට හසු නොවුණු තවත් සීගිරි ගී 250ක් පමණ පසු කාලයකදී කියවලා තියෙනවා. මේ අනුව ගත්තහම 1000කට ආසන්න සීගිරි ගී ප්‍රමාණයක් මේ වන විට අනාවරණය වෙලා තියෙනවා. මේ සීගිරි කවියට වස්තු විෂය උනේ කුමක්ද කියන එක ගැන සලකා බලනකොට මේ කවීන් වැඩි දෙනෙක් තමන්ගේ රසාත්මක සංකල්ප ගොඩනගන්නේ සීගිරි අප්සරා රූප සම්බන්ධයෙන්. ඔබ දන්නවා සීගිරි පර්වත බෙයඳේ වටේටම චිත්‍ර ඇඳලා තිබුණා කියන එක තමයි පුරාවිද්‍යාඥයෝ කියන්නේ. අද නම් තියෙන්නේ චිත්‍ර 23ක් 24ක් වගේ ප්‍රමාණයක්. නමුත් සීගිරි ගී වලින් අනාවරණය වෙනවා 500ක් චිත්‍ර තිබුණයි කියලා. එතකොට සීගිරි කවීන් බහුල වශයෙන් තමන්ගේ කාව්‍ය නිර්මාණයන්ට පාදක කරගෙන තියෙන්නේ මේ සීගිරි අප්සරා රූප. ඊට අමතරව සුළු වශයෙන් සිංහ රූපයේ පිළිබඳව වර්ණනා කරන කවිත් ඒ වගේම පර්වතයේ මුදුනට ගොඩ වුණාට පස්සේ නැග්ගට පස්සේ අවට පේන්න තියෙන රමණීය පරිසරයේ පිළිබඳව චිත්තාකර්ෂණීය විස්තරාන්තරගත කරපු කවිත් කීපයක් අපිට දකින්නට පුළුවන්. ඒ වගේම දරුවනේ දැන් ඔබට පේනවා මේ සීගිරි අප්සරා රූප කවි කීපයක් අපි උදාහරණ වශයෙන් ගත්තා. ඒ සීගිරි කැටපත් පවුරේ සටහන් කරලා තියෙන එක කවියෙක් මෙහෙම කියනවා: බයන් ගොසින් බැලුමෝ සිත් සුරුස්නාසේ බන තුච් නොබෙනෙනං ඇසිපියෙව් එයුන් ලයු නැත්තේ. සීගිරි ගී කියවන්නට ඒ බස පිළිබඳව විශේෂ දැනුමක් අවශ්‍යයි. කවියා කියන්නේ කුමක්ද? බේඳට ගොස් සිත්සේ නැරඹුවලු කතා කළත් කතා නොකරන උදවිය ඔවුන්ගේ හදවතකුත් නැහැ, ඇහිපිල්ලම් ගැහිමකුත් නැහැ. ඊළඟ කවියා කියනවා මෙන්න මේ විදිහට: කොමොල් ළමඩ් ලෙඩ් ලිනසි එබොන්ද් මියුර් යහ බැසි එකපල් දලවන් දිගැසි මන ජල්වයි සිත් නුමුසි. අදත් සීගිරිය පැත්තට යනකොට කොමඩු තියෙනවා ඕන හැටි. ඒ කාලෙත් කොමඩු තියෙන්න ඇති. මේ කොමඩු ගෙඩියේ අංග ටික අර මේ ස්ත්‍රී රූපේ වර්ණනා කරන්න කවියා භාවිත කරන හැටි. ඇය හෙළූ කොමල හිනාව කොමඩු ගෙඩියේ බීජ බඳුය. ඇගේ යහපත් වචන කොමඩු මදයමෙන් මිහිරිය. ඇගේ දිගැස්න් කොමඩු ගෙඩියේ පළුවක් බඳුය. මන දල්වයි සිත අවුලුවනවා ඔවුන් කෙරෙන් සිත මුදා ගන්නට ඉඩ දෙන්නේ නැහැ. සිත් නුමුසි. කොයිතරම් අපූර්ව අදහස්ද බලන්න මේ සීගිරි කැටපත් පවුරේ තියෙන්නේ. තාම රසවත් සංකල්ප සීගිරි ගීවල අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තවත් එක කවියෙක් මෙහෙම කියනවා: නිල් කටරොල මලක ඇවුණු වැට්කොළ මල සෙයි සැන්දැග සිහි වෙන්නේ මහනෙල් වනහයි රන්වන හුන්. අපේ දරුවෝ දන්නවද මේ සීගිරි චිත්‍ර අතර නීල වර්ණයට බර හැමේ පැහැයක් සහිත රූප වගේම රන්වන් පැහැයෙන් යුක්ත රූප කියලා රූප වර්ග දෙකක් තියෙනවා. සීගිරි කවින් මේගොල්ලෝ හැඳින්වුවේ මොන නම් වලින්ද දන්නවද? මෙතන තියෙනවා ඒ නම. අර අවපැහැ ස්ත්‍රීන් හඳුන්වන්නේ මහනෙල් වනුන් කියලා. පැහැපත් ස්ත්‍රීන් හඳුන්වන්නේ රන්වනුන් කියලා. රන්වන් ස්ත්‍රියක් ළඟ මහනෙල්වන් ස්ත්‍රියක් ඉන්නකොට කවියා කියනවා හරියට කටරොළු මලක ඇමුණුණු වැටකොළු මලක් වගේලු අර නිල්වනුන් රන්වනුන් එකට එක්ව ඉන්නකොට. ඒ වෙලාවේ සන්ධ්‍යාවේ අන්තයේ සිහියට නැගෙනවයි කියලා කියනවා. දැන් මෙතනත් හරි රසවත් දේවල් තියෙනවා. වෙලාව මදි අපිට මේවා පැහැදිලි කරන්න. හවස් යාමයට තමයි දරුවනේ වැටකොළු මල් පිපෙන්නේ. වැටකොළු මල කහ පාටයි. ඒ වගේම කටරොළු මල කියලා කියන්නේ නිල් පාටට හුරු මලක්නේ. රාත්‍රියේ සිහියට නැගෙනවා. දැන් සැන්දැග කීවේ
දිවා දවසේ අවසානයයි රාත්‍රියේ උදාවයි දෙක අතර කාලය. ඒ කාලයේ සිහියට නැගෙනවා. තවත් මේවා තුල ව්‍යංගයන් තියෙන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා මේවා හදාරලා මේ රසය විඳගන්නයි කියලා. ඔව්. සීගිරි කවිය සම්බන්ධයෙන් අපිට මේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. සීගිරි කාව්‍ය අධ්‍යයනයෙන් සීගිරි කවීන්ට විරිත් ගැන මනා දැනුමක් තිබිලා තියෙනවා. ඒ වගේම උන්ට ව්‍යාකරණානුකූල භාෂා ඥානය පිළිබඳව මනා අවබෝධයක් තිබිලා තියෙනවා. සෞන්දර්ය විද්‍යාව ගැන උන් තුල දැනුමක් තිබිලා තියෙනවා. විචාර විධික්‍රමයන් උන් භාවිත කරලා තියෙනවා. සමහර කවි තියෙනවා වෙනත් කවියෙකු ලියපු කවියක් විචාරයට ලක් කරපු කවි. සීගිරි කවීන්ට කාව්‍යමය භාෂා ඥානයක් තිබුණු බවත් පැහැදිලි වෙනවා. ඉතින් දරුවනේ දැන් අප ඔබට පැහැදිලි කරලා දුන්නේ අනුරාධපුර යුගයේ අපට ඊටාම දියුණු පද්‍ය සම්ප්‍රදායක් තිබුණා කියන කාරණය. අපවත් වුණු පද්‍ය ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් නැත්නම් අභාවයට ගියපු පද්‍ය ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් වගේම දැනට ශේෂ වී තිබෙන සියබස් ලකර හා සීගිරි ගී කියන පද්‍ය නිර්මාණ අධ්‍යයනයෙන් එකල දියුණු පද්‍ය සම්ප්‍රදායක් තිබුණා කියන එක නිරනුමාන වශයෙන් අපට පැහැදිලි කරන්න පුළුවන්කම ලැබෙනවා. අප ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ ඊළඟ අවධියට. ඒ තමයි පොළොන්නරු යුගය. පොළොන්නරු යුගයේ පද්‍ය සාහිත්‍යයේ විශේෂත්වය කුමක්ද කියන එක අපි බලමු. සිංහල කවි මග සංස්කෘත අලංකාරවාදී නීති රීතීන්ට අනුගතව වගේම පෙදෙන් බුදු සිරිත කියන නියමයට අවනතව වැඩෙන්නට පටන් ගත්ත පොළොන්නරු යුගයේ ඉඳලා. ඒකට සියබස් ලකරේ බලපෑම ඇති උනායි කියලා අපට හිතන්න පුළුවන්. අප කලින් පැහැදිලි කළා පෙදෙන් බුදු සිරිත කියලා ගීයක්. ඒ ගීය එකල සමාජයේ තුල සාහිත්‍ය සමාජයේ තුල තිබුණු කිසියම් පිළිගැනීමක් සාහිත්‍යගත කරපු අවස්ථාවක්. ඒ ඔස්සේ තමයි අපේ පද්‍ය සාහිත්‍ය එතෙන් පටන් ඉදිරියට වැඩෙන්නට පටන් ගත්තේ. ජාතක කතා දෙකක් ආශ්‍රය කරගෙන මහා කාව්‍ය ආකෘතිය යොදාගෙන අලංකාරවාදී මූලධර්ම මත පදනම් ලියපු කාව්‍යයන් දෙකක් අපට පොළොන්නරු යුගයේදී මුණ ගැහෙනවා. නමුත් ඒවා මහා කාව්‍යයන් වෙන්නේ නැහැ. ඒවා කුමන කාව්‍ය ගණයටද වැටෙන්නේ කියන එක කියලා දෙන්න කලින් අපි දැනගන්න ඕනේ මොකද්ද මේ මහා කාව්‍ය කියලා කියන්නේ. මහා කාව්‍යයේ තියෙන අංගෝපාංග මොනවද කියන කාරණේ පැහැදිලි කරගන්න. මම දැන් සූදානම් වෙන්නේ දරුවන්ට මහා කාව්‍ය ආකෘතිය කුමක්ද කියන එක පෙන්වලා දෙන්න. මේ මහා කාව්‍ය ආකෘතිය සියබස් ලකරේ විස්තර කරනවා කාව්‍යාදර්ශය විස්තර කරන ආකාරයට. මේක අලංකාරවාදීන් විසින් හඳුන්වා දෙන ලද කාව්‍ය ගණයක්. ඒ කාව්‍ය ගණයේ අන්තර්ගත අංග ටික තමයි මේ පැහැදිලි වෙන්නේ. මහා කාව්‍ය මූලික වශයෙන් කතා කාව්‍ය වර්ගයක්. ඒ වගේම එහි පද්‍යය සර්ග වලට නැත්නම් පරිච්ඡේද වලට වෙන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම කාව්‍ය ආරම්භය කළ යුත්තේ වස්තු නිර්දේශයෙන්. ඒ කිව්වේ කතා වස්තුවේ සංක්ෂේපයක් දැක්වීමෙන්. එහෙම නැත්නම් ආශිර්වාදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ නමස්කාරයකින් කියන මේ ක්‍රමයකින්. ඒ වගේම ඒ කතා වස්තුව ඉතිහාසයෙන් උපුටාගත් කතා වස්තුවක් හෝ කවියා විසින්ම නිර්මාණය කරගත්ත කතා වස්තුවක් හෝ වෙනත් මූලාශ්‍රයකින් උකහාගත්ත කතා වස්තුවක් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ කුමක් වුණත් ඒ කතා වස්තුවේ තිබිය යුතු ඊටාම වැදගත් ලක්ෂණයේ විදිහට පෙන්වා දෙන්නේ සදාශ්‍රය කියන එක. සදාශ්‍රය කියන එකේ තේරුම මහා කාව්‍යයකට අවශ්‍ය කරන වර්ණනා සඳහා નિરાයාසයෙන් අවස්ථා උත්පාදනය වන විදිහේ කතා පුවතක් කියන එක. මොකද මහා කාව්‍යයක් කියලා කියන්නේ වර්ණනා විශාල ප්‍රමාණයක එකතුවක්. ඒ වැනුම් වලට ස්වාභාවික අවස්ථා කතා පුවත තුලින් ඉදිරිපත් වෙන්න ඕනේ. අන්න එහෙම කතාවකට කියනවා සදාශ්‍රයක් කියලා. ඒ වගේම මහා කාව්‍යයෙන් චතුර් වර්ග ඵල රසිකයට අත් වෙන්න ඕනේ. ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ කියන මේවා තමයි චතුර් වර්ග ඵල කියලා කියන්නේ. මේ ඵල හතරම හෝ එකක් හෝ මේ කාව්‍ය රස විඳින රසිකයාට අත්විය යුතුයි. මහා කාව්‍යයේ නායකයා දීර උදාර ගති ඇති කෙනෙක් වෙන්න ඕනේ. මහා කාව්‍යකින් දරුවනේ ඒ රස විඳින රසිකයාට ඵල හතරක් අත් වෙන්න ඕනේ. චතුර් වර්ග ඵල කියලා ඒවා කියන්නේ. ඒ ඵල හතරම හෝ එකක්වත් අඩුම වශයෙන් රසිකයාට අත් වෙන ආකාරයට තමයි මහා කාව්‍ය බන්ධනය කළ යුත්තේ. ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ කියන ඵල තමයි මහා කාව්‍යකින් ඉස්මතු වෙන්න ඕනේ. ඒ වගේම මහා කාව්‍ය නායකයා දීර උදාර ගති ඇති කෙනෙක් වෙන්න ඕනේ. මහා කාව්‍යයක් තුල වැඩිපුර තියෙන වර්ණනා. වර්ණනා වලින්ම පිරිච්ච කාව්‍ය විශේෂයක් විදිහටත් මහා කාව්‍ය හඳුන්වන්නට පුළුවන්.
එහි තිබිය යුතු වැනුම් විශාල ප්‍රමාණයක් පිළිබඳව සඳහන් වෙනවා. නගර, සාගර, පර්වත, ඍතු, සැඳෑ, නිසා, උදා කිව්වේ උදෑසන කාලයේ පිළිබඳ වැනුම්, උයන් කෙලි, දිය කෙලි, මදුපාන, සම්භෝග, එහෙම නැත්නම් රතෝත්සව, විප්‍රලම්භ, ඒ කිව්වේ ප්‍රිය ප්‍රියාවන්ගේ වෙන්වන අවස්ථාවන්, විවාහ, දරුවන්ගේ ඉපදීම්, ඔවුන්ගේ වර්ධනයන්, ඒ වගේම රහසිගතව කරන සාකච්ඡා කුමන්ත්‍රණ, දූතයන් පිටත් කරලා යැවීම, ඒ වගේම යුද්ධය සඳහා ඉදිරියට ගමන් කිරීම, යුද්ධය, කාව්‍ය නායකයා යුද්ධයේදී ජයග්‍රහණය ලැබීම කියන මේ අවස්ථාවන් මහා කාව්‍යයක් තුල වර්ණනා ලෙස අන්තර්ගත වෙන්නට ඕනේ. ඒ සර්ග කුඩා නොවනසේ විස්තර සහිතව රසභාව අන්තර්ගත කොට බැඳ තියෙන්නට ඕනේ. ඒ වගේම සර්ග සංඛ්‍යාවත් ප්‍රමාණාත්මක වෙන්න ඕනේ. සර්ග 8 සිට 30 දක්වා අතර ප්‍රමාණයකින් මහා කාව්‍ය බන්ධනය විය යුතුයි. ඒ වගේම අන්‍යෝන්‍ය සම්බන්ධය ක්‍රමිකව ඇතිවනසේ ශ්‍රුති රම්‍ය වෘත්ත වලින් කතාව ගලපලා තියෙන්න ඕනේ. සර්ගයේ අග පද්‍යයේ විරිත වෙනස් කරන්න ඕනේ. සර්ගාන්ත පද්‍ය භින්න වෘත්ත වීම කියලා කියන්නේ ඒකට. සර්ගයේ අග පද්‍යයේ විරිත වෙනස් කළ යුතුයි. ඕවා තමයි මහා කාව්‍ය ලක්ෂණ. ඒතර මේ මහා කාව්‍ය ලක්ෂණයන්ගෙන් සමහර අංග පමණක් අන්තර්ගත වන විදිහට කාව්‍යයක් බන්ධනය කළොත් ඒ කාව්‍ය වර්ගයට අපි කියන්නේ ඛණ්ඩ කාව්‍ය කියලා. එතකොට පොළොන්නරු යුගයේදී අපට හමුවන පද්‍ය කාව්‍ය දෙකම වැටෙන්නේ ඛණ්ඩ කාව්‍ය ගණයට. මක් නිසාද? මහා කාව්‍ය ආකෘතිය ඔස්සේ ඒ කාව්‍ය රචනා කරලා තිබුණට මහා කාව්‍යයක තියෙන්න ඕන සියලු අංග එකතු කරගන්නට ඒ කවියෙන් සමත් උනේ නැහැ. ඒ නිසා ඒවට අපි කියනවා ඛණ්ඩ කාව්‍ය කියලා. ඔන්න ඛණ්ඩ කාව්‍ය පිළිබඳ විස්තරයක් ඔබ දැන් තිරේ දකිනවා. මහා කාව්‍ය ආකෘතියේ පිහිටෙහි ඇතැම් ලක්ෂණ රැගෙන කරනු ලබන කාව්‍යයන්ට තමයි ඛණ්ඩ කාව්‍ය කියන්නේ. පොළොන්නරු යුගයේ රචනා කෙරිච්ච මුවදෙව්දාවත වගේම සසදාවත කියන මේ කාව්‍යයන් දෙකම අප ඛණ්ඩ කාව්‍ය විදිහටයි හඳුනාගන්නේ. මුවදෙව්දාවත කියන කාව්‍ය ගැන අප කෙටියෙන් සලකා බැලුවොත් මෙහි රචකයා අප්‍රකටයි. ජාතක පොතේ 9 වෙනි ජාතක කතාව වන මඛාදේව ජාතකයේ වස්තු කරගෙන තමයි මේ කාව්‍ය රචනා කරලා තියෙන්නේ. විචාරකයන් මේ කාව්‍ය සම්බන්ධයෙන් පළ කරන්නේ අනුකාරක කෘත්‍රිම වැනුම් බහුල වන කවි තමයි වැඩිපුර තියෙන්නේ. ඒ අතර කිසියම් චමත්කාරයක් දනවන වර්ණත් කීපයක් දකින්නට පුළුවන්. පද්‍ය වැඩි ප්‍රමාණයක් යාගී කියන විරිතෙන් ලියලා තියෙන්නේ. ඊට අමතරව ගජගැමි, යොන්ගී ආදී ගී විරිත් යොදාගත්ත පද්‍යයක් විශාල ප්‍රමාණයක් දැකිය හැකියි. දැන් මේ කාරණා කියන්නේ මේවා වැටෙන්නේ ගී කාව්‍යවලට කියන එක තහවුරු කරන්නට. අපි බලමු සසදාවත ගැන. සිංහලයෙන් රචනා කරපු දෙවැනි ගී කාව්‍ය තමයි සසදාවත. ජාතක පොතේ 307 වෙනි කතාව තමයි සස ජාතකය වෙන්නේ. ඒ කතාව තමයි මේ කාව්‍යයට පාදක කරගන්නේ. මෙහි පද්‍ය තියෙනවා 293ක්. එච්චර පද්‍ය සංඛ්‍යාවකින් විස්තර කරන්නට තරම් දීර්ඝ කතාපුවතක් මේකේ නැහැ. ඒ නිසා පිළිවෙලකින් තොරව වර්ණනා පෙළක් එකට අමුණපු අසාර්ථක කාව්‍යයක් විදිහටයි සස ජාතකය ගැන කවියෝ කියන්නේ. හැබැයි සාර්ථක කවිත් නැතුවාම නෙමෙයි. අපේ දරුවෝ මේවා අධ්‍යයනය කළොත් ඒ රසමුසු තැන් හඳුනා ගන්න පුළුවන් වෙයි. එතකොට පොළොන්නරු යුගයේ පද්‍ය සාහිත්‍ය පිළිබඳව මේ කාරණා ටික ඔළුවේ තියා ගන්න ඕනේ. අපි යමු ඊළඟ යුගයට. ඊළඟට අපට හම්බ වෙන්නේ දඹදෙණි යුගය. අපේ පද්‍ය සාහිත්‍යයේහි දියුණුම අවධිය විදිහට පද්‍ය සාහිත්‍ය පමණක් නෙමෙයි සමස්ත සාහිත්‍යයේම. ඒක මම නැවත අවධාරණය කරනවා සමස්ත සාහිත්‍යයේම දියුණුම අවධිය විදිහට අප සලකන්නේ දඹදෙණි යුගය. වසර 52ක් වගේ කෙටි කාල පරිච්ඡේදයක් තමයි දඹදෙණි යුගයට අයිති වෙන්නේ. සිංහල සාහිත්‍යයේ දීප්තිමත්ම කාලවකවානුව වෙන්නේ මේ කෙටි කාල පරිච්ඡේදය. විශේෂයෙන් හෙළ කව් ලොවේ සිළුමිණ විදිහට සලකන කව් සිළුමිණ කියන රසවත් කාව්‍ය බිහි වෙන්නේ දඹදෙණි යුගයේදී. ඊට අමතරව රස නිෂ්පත්තිය අරමුණු නොකොටගත් වෙනත් විෂයන්ට සම්බන්ධ පද්‍ය මාධ්‍යයෙන් ලියපු පොත් කීපයකුත් අපට මේ යුගය තුල හමු වෙනවා. සිදත් සංගරාව අපේ දරුවෝ දන්නවා. අපට තියෙන එකම පෞරාණික ව්‍යාකරණ ග්‍රන්ථය. ඒක පද්‍ය මාධ්‍යයෙන් රචනා කරලා තියෙන්නේ. ඒක දඹදෙණි යුගයටයි වැටෙන්නේ. ඒ වගේම එළු සඳස් ලකුණ හා ලකුණු සර ඒවා විරිත් නැත්නම් ඡන්දස් ශාස්ත්‍රය හා සම්බන්ධ පොත්පත්. මේවා
ලියලා තියෙන්නේ පද්‍ය මාධ්‍යයෙන්. එතකොට මේ ග්‍රන්ථ තමයි පද්‍ය සාහිත්‍ය ගැන කතා කරනකොට අපට දඹදෙණි යුගය තුල හමුවන්නේ. එයින් අපි කෞසුලිමින ගැන තව ටිකක් විමසලා බලමු. සංස්කෘත අලංකාරවාදීන් දැක් වූ මහා කාව්‍ය ආකෘතියේ සියලු අංග අන්තර්ගත වන විදිහට ජාතක පොතේ කුස ජාතකය විශේෂ කරගෙන දෙවැනි පරාක්‍රමබාහු රජතුමා තමයි මේ කාව්‍යය රචනා කරලා තියෙන්නේ. එය මෙතෙක් සිංහල සාහිත්‍ය තුල පහළ වුණු විශිෂ්ටම මහා කාව්‍ය බව අවිවාදයෙන් පිළිගන්නවා. කෞසුලිමිනේ පද්‍ය 760ක් අන්තර්ගතයි. ඒවා සර්ග 15කට බෙදා දක්වා තිබෙනවා. අර අපි කලින් කතා කරපු මහා කාව්‍ය ආකෘතියේ සියලු අංග කෞසුලිමිනේ අන්තර්ගත වෙනවා. ඊටාම විශිෂ්ට කාව්‍යයක් විදිහට මේ සලකනවා. චරිත නිරූපණය, කාව්‍යමය වර්ණනා ආදී හැම අතින්ම ඊටාම විශිෂ්ට කාව්‍යයක් විදිහටයි කෞසුලිමින හඳුන්වන්නේ. ඔව් අපි ඊළඟ යුගයට අවධානය යොමු කරමු. දඹදෙණි යුගය ගැන මේ ඔබ සාකච්ඡා කළේ, කරුණු දැනගත්තේ. අපි ඊළඟ සාහිත්‍ය යුගය ගැන විමසලා බලමු. අපට ඊළඟට හමුවන්නේ කුරුණෑගල යුගය. මේ කුරුණෑගල යුගයේ දඹදෙණි යුගයේම දිගුවක් විදිහට තමයි විචාරකයෝ හඳුන්වන්නේ. ඒ නිසා දඹදෙණි යුගයේ සාහිත්‍ය තුල විද්‍යමාන වුණු ලක්ෂණම තමයි කුරුණෑගල යුගයේ පොතපතිනුත් අපට හඳුනගන්න පුළුවන් වෙන්නේ. පද්‍යයේ කිසියම් නැවැත්මක් සිද්ධ වෙච්ච යුගයක් දෝ කියලාත් හිතෙනවා අපට කුරුණෑගල යුගයේ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට. සඳකිඳුරු දාකව කියලා කාව්‍යයක් කුරුණෑගල යුගයට අයත් කොට සමහර තැනක කතා කරනවා. නමුත් සමහර වියතුන් මේකට එකඟ වෙන්නේ නැහැ. සඳකිඳුරු දාකවේ අන්තර්ගත භාෂාව, ඒ වගේම මේ කාව්‍ය රීති ආදිය ගත්තහම ඒක මහනුවර යුගයට පමණ අයත් වන ග්‍රන්ථයක් විදිහට තමයි ඇතැම් පොත්පත්වල ඇතැම් විද්වතුන් සඳහන් කරලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් මහනුවර යුගයට මේක අයත් නොවන්නේ නම් කුරුණෑගල යුගයේ රචනා වෙච්ච එකම පද්‍ය කාව්‍ය විදිහට අපට සඳකිඳුරු දාකව සලකන්න වෙනවා. එහෙම සැලකුවොත් ඒ දක්වා අපේ විදග්ධ පද්‍ය සම්ප්‍රදාය ගලාගෙන ආව ආකාරයේ කිසියම් වෙනසක් සිද්ධ වෙච්ච කාව්‍යයක් විදිහට සඳකිඳුරු දාකව අපට හඳුන්වන්නට පුළුවන්. ඒ තමයි දැන් අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණි කියන මේ යුගවල අපේ පුරාතන පද්‍ය ග්‍රන්ථ සියල්ල ලියුනේ ගී නමැති පද්‍ය ආකෘතිය භාවිත කරමින්. සඳකිඳුරු දාකව ලියලා තියෙන්නේ සිව්පද කියන පද්‍ය ක්‍රමය භාවිත කරමින්. කිසියම් ආකාරයක ජනකාව්‍ය රීතියට නැඹුරු වෙච්ච ස්වරූපයක් සඳකිඳුරු දාකවෙන් අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි ඊළඟ සාහිත්‍ය යුගයට යමු. ඊළඟට දරුවනේ අපට හමුවන්නේ ගම්පොළ කියන සාහිත්‍ය යුගය. ආගමික, දේශපාලනික හා සමාජීය වශයෙන් ගත්තහම බොහොම ව්‍යාකූල සමයක් මේ සමය. සිංහල පද්‍ය සාහිත්‍යයේ යම් විශේෂත්වයක් ජනිත වෙච්ච කාලයක් නිසා මේක අපි විශේෂ සාකච්ඡාවට භාජනය කරනවා. ඒ තමයි සංදේශ කාව්‍ය කියන ඒ කාව්‍යාංගය අපේ පද්‍ය සාහිත්‍යයට එකතු වීම. මෙහිදීත් අපි යමක් දරුවන්ට කියලා දෙන්න ඕනේ. දරුවෝ සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේ සමහර පාඩම් වලට ආශ්‍රය කරගෙන මේ කරුණු කතා කරලා තියෙනවා. අපේ සංදේශ කාව්‍ය ගම්පොළ යුගයෙන් ආරම්භ වුණා කියන එක සමහර විද්වතුන් පිළිගන්නේ නැහැ. අනුරාධපුර, පොළොන්නරු යුගවලත් අපට සංදේශ කාව්‍යයන් තිබුණා කියන්නට සාධක සමහර තැන්වලින් හමු වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සිදත් සංගරාව කියන දඹදෙණි යුගයේ ලියවෙච්ච පෞරාණික ව්‍යාකරණ ග්‍රන්ථයේ එක උදාහරණ ගීයක් මෙහෙමයි. මොනරිඳු එකල්හි පුල් සලග නවා ගනි. උදාහරණ ගීයක අර්ථයක්. මේක පැරණි මයුර සංදේශයකින් උපුටාගත්ත පද්‍ය කොටසක් කියන එක තමයි අදහස. ඒක සිව්පද ක්‍රමයෙන් බැඳපු එකක් නෙමෙයි, ගී ක්‍රමයෙන් බැඳපු මයුර සංදේශයක්. එහෙම ගත්තොත් සංදේශ කාව්‍යයන්ගේ ආරම්භය ගම්පොළ නෙමෙයි, ඊට බොහෝ ඈත කාලයක සිද්ධ වුණු එකක් කියලා අපට හිතන්න වෙනවා. ඒ කෙසේ වෙතත් අපි මේ සංදේශ කාව්‍ය හඳුනා ගන්න පෙර සංදේශ කාව්‍ය ආකෘතිය පිළිබඳව සලකලා බලමු. සංදේශ කාව්‍ය ආකෘතිය ගොඩනගන්නේ අලංකාරවාදීන්. ඒ සඳහා වුන් ඇසුරු කරනවා පළමු සංදේශ කාව්‍ය විදිහට සලකන මහකවි කාලිදාසයන්ගේ මේඝදූතය කියන කාව්‍ය. මේඝදූතයේ සැලැස්ම තමයි අලංකාරවාදීන් සංදේශ කාව්‍යයේ ආකෘතිය විදිහට ගෙනහැර පාන්නේ. එහි මෙන්න මේ අංග තියෙන්න ඕනේ. කතානායකයා හෝ නායිකාව ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම වංශවත් හා යහපත් දූතයෙකු අත තමයි මේ සංදේශයේ හෙවත් පණිවිඩය යැවිය යුත්තේ. කාව්‍ය ආරම්භ කළ යුත්තේ ඉතිහාස කතාවකින් නැත්නම් ආශිර්වාදයකින්. ඒ වගේම මුලින්ම කළ යුත්තේ
දූතයාගේ සැප දුක් ਵਿਚාරලා ඔහුව වර්ණනාවට භාජනය කරන එක. දූතයාට යා යුතු තැන කියා දීලා නාගරික ප්‍රභූන්ට ස්තුති කරමින් මාර්ග වර්ණාවල ඊළඟට යෙදෙන්නට ඕනේ. සංදේශය අදාළ පුද්ගලයාට කාව්‍ය නායකයාට ඉදිරිපත් කළාට පස්සේ දූතයාට ආශිර්වාද සලස්සා කාව්‍ය නිමා කරනවා. ඕක තමයි සංදේශ කාව්‍යයක සාමාන්‍ය සැලැස්ම. දරුවනේ මේ සැලැස්ම අනුව රචනා කරපු අපේ පැරණිම සංදේශ කාව්‍ය දෙක විදිහට අප සලකන ගම්පොළ යුගයේ ලියවෙච්ච සංදේශ කාව්‍යයන් වෙත අප ඊළඟට අවධානය යොමු කරන්න ඕනේ. මයුර සංදේශය. දැනට අප අතර ඇති පැරණිම සංදේශ කාව්‍ය විදිහට මේක අපට සලකන්න පුළුවන්. සිව්පද කවි ක්‍රමයෙන් තමයි මේක රචනා කරලා තියෙන්නේ. පද්‍ය 174ක් තියෙනවා. මේ සංදේශයේ අන්තර්ගත පණිවිඩය බුවනකබා රජු ඇතුළු පිරිසට සුභාසිරි සලසන ලෙස ඉල්ලමින් දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත මොනරෙකු අතේ යවන පණිවිඩයක් තමයි මේ සංදේශයට ඇතුළත් වෙන්නේ. රචකයා විදිහට සලකන්නේ ගුරුළුගෝමී නම් පොළොන්නරු යුගයේ හිටපු ප්‍රකට පඬිවරයාගේ මුණුපුරෙකු වූ කවිස්වර නැමැති තැනැත්තා. අනෙක් සංදේශ කාව්‍ය වෙන්නේ තිසර සංදේශය. තිසර සංදේශයේ රචකයා කවුද කියන එක පැහැදිලි නැහැ. මේ තිසර කියලා කියන්නේ හංසයට. හංසයට තිසරා කියන්න හේතුවත් අපේ දරුවන්ට කියලා දුන්නොත් වටිනවනේ. තිසරා කියලා හංසයට කියන්නේ එයාට පුළුවන් ජලයේ හැසිරෙන්න, එයාට පුළුවන් ගොඩබිම හැසිරෙන්න, එයාට පුළුවන් අහසේ හැසිරෙන්න. මේ තුන් තැනම හැසිරෙන බැවින් හංසයා තිසර නම් වෙයි. එතකොට හංසයෙක් දූතයා කොටගෙන රචනා කරපු කාව්‍යයක් මේක. පොද හංස සංදේශයකුත් ඉස්සරහට අපට වෙනම සාකච්ඡා කරන්න ලැබෙනවා කෝට්ටේ යුගයේ තුල. ඔව් මේ සංදේශය අන්තර්ගත වෙන්නේ දැදිගම්පුර රජ කරපු පෙරකුම්බා රජතුමාටත් සුමිත්‍රා නම් එතුමාගේ මව් බිසවටත් රාජකීය පිරිසටත් ආරක්ෂාව ලබා දෙන ලෙස උපුල්වන් දෙවියන්ට ආයාචනා කළ බව රජුට දැනුම් දීම තමයි මේ සංදේශයේ පණිවිඩය. එතකොට මේ දෙවිනුවර වාසය කරපු කිසියම් භික්ෂුන් වහන්සේ නමක් මේක ලිව්වාය කියලා සාමාන්‍ය මතයක් තියෙනවා. නම් ගම්පොළ යුගයට අදාළව ඔන්න ඔය සංදේශ කාව්‍ය දෙක තමයි අපේ පද්‍ය සාහිත්‍යයට ඇතුළත් වෙන්නේ. අපි ඊළඟ යුගයට යමු. අපේ ගුත්තිල කාව්‍ය නියෝජනය කරන්නෙත් ඒ යුගය. අපේ දරුවන්ට පළල්ව කරුණු අවබෝධ කරගන්න ඕනේ, කරුණු හදාරන්න ඕනේ යුගයක් හැටියට අප ඒ යුගය හඳුන්වා දෙනවා. ඒ තමයි කෝට්ටේ යුගය. කෝට්ටේ යුගය සිංහල පද්‍ය සාහිත්‍යයේ අති විශාල දියුණුවක් අත්පත් කරගත්ත යුගයක්. සමහර පොත්පත්වල විද්වතුන් සඳහන් කරනවා පද්‍යයේ ස්වර්ණමය යුගය තමයි කෝට්ටේ යුගය කියලා. එතකොට කෝට්ටේ යුගයේ සාහිත්‍ය විශේෂයෙන් පද්‍ය සාහිත්‍යය දියුණුවට හේතු වෙච්ච කාරණා ගැනත් අපි හිතන්න ඕනේ. සතවර්ෂ එකහමාරක් වගේ දීර්ඝ කාල පරිච්ඡේදයක් කෝට්ටේ යුගයට අයිති. සාහිත්‍ය ප්‍රරෝහණයට විශේෂයෙන් උපකාරවත් කළේ මේ රජ සමයේ රජකම් කරපු ශ්‍රී පරාක්‍රමබාහු රජුව 6 වෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජුව. හරි. එතකොට 6 වෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජුරුවන්ගේ රාජ්‍යෝදයේදී සාහිත්‍යය දියුණුවට අවශ්‍ය කරන පසුබිමක් ගොඩ නැගුණා. එහි කරුණු අපි ගත්තොත් රජුරුවෝ ඇමතිවරු පොතපත ලියපු උගතුන්. ඒ වගේම ගත්කතුවරුන්ට මේ රජතුමා විශේෂ අනුග්‍රහයන් සැපෙව්වා. පිරිවෙන් දියුණු කළා. ඒ පිරිවෙන් අතර සාහිත්‍ය තරඟයක් ඇති වුණා. මේ ආදී කාරණා හේතු කොටගෙන වෙන කවදාකවත් නොමැති විදිහට කෝට්ටේ යුගයේ සාහිත්‍යයේ දියුණුවක් ඇති වෙන ආකාරය අපි දකිනවා. කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යය තුල තියෙන එක විශේෂත්වයක් තමයි විවිධ ප්‍රවර්ගවලට අයිති පද්‍ය ග්‍රන්ථ බිහි වී තිබීම. මේ තරම් පද්‍ය සාහිත්‍යයේ විවිධත්වයක් වෙන කිසිම කාලයක අපට හොයාගන්න හඳුනාගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එකම ආකෘතියේ නැත්නම් එකම මූලධර්ම මත පදනම් වෙච්ච පද්‍ය ග්‍රන්ථ නෙමෙයි විවිධ ආකෘති අනුව රචනා වෙච්ච පද්‍ය ග්‍රන්ථ මෙහිදී අපට දකින්න පුළුවන්. සමහර ඒවා ඒ අපේ පැරණි පද්‍ය සාහිත්‍ය තුල තිබුණු ආකෘති, සමහර ඒවා අලුතෙන් හඳුන්වා දුන්න ආකෘති. සංදේශ කාව්‍යයේ දියුණුම අවධිය තමයි කෝට්ටේ යුගය. පංචමහා සංදේශ කාව්‍යයන් කෝට්ටේ යුගයේ ලියුණයි කියන අපේ දරුවෝ දන්නවා. ඒ වගේම විශිෂ්ටම සංදේශ කාව්‍යයන් රචනා වෙන්නේ කෝට්ටේ යුගයේ.
ජාතක කතා පදනම් කොටගෙන කාව්‍ය ලිවීම කියන එක පැරණි සිරිතක්නේ. පෙදෙන්බුදු සිරිත. ඒ සම්ප්‍රදායත් මේ යුගයේ කවියෝ ආරක්ෂා කරගත්ත බවට උදාහරණ අපට හොයාගන්න පුළුවන්. ඒ වගේම නවාංගයක් හඳුන්වා දෙනවා කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යයට. ඒකට කියන්නේ ප්‍රශස්ති කාව්‍ය. නැත්නම් විරුද්ධ කාව්‍ය කියලාත් කියනවා. ඒ වගේම භක්ති කාව්‍ය කියන අංගයත් අපට කෝට්ටේ යුගයේදී මුණ ගැහෙන නවාංගයක් විදිහට සලකන්න පුළුවන්. උපදේශ කාව්‍ය. එහෙම කාව්‍ය වර්ගයක් තිබෙත් නැහැ පැරණි පද්‍ය සාහිත්‍යයේ. මාල කාව්‍ය. මහා කාව්‍ය කියන අංගය අපි දන්නවා දඹදෙණි යුගයේ අපි කලින් කතා කළා කෞසිලුමින සියබස් ලකරෙන් තමයි මේ ආකෘතිය හඳුන්වා දෙන්නේ. ඒ පුරාණ සම්ප්‍රදාය කෝට්ටේ යුගයේ සාහිත්‍ය දරයනුත් රැක්ක බව ඒ යුගයට අදාළව බිහිවි තියෙන එක් මහා කාව්‍යකින් පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි සිලෝ කියන පද්‍ය ආකෘතිය සිංහල පද්‍ය සාහිත්‍යයට එකතු වෙන්නේ කෝට්ටේ යුගයේදී. කවියෙන් අකාරාදීකරණය ලිවීම පවා කෝට්ටේ යුගයේදී කරලා තියෙනවා. ඒ වගේම වෙනත් විෂයන්ට අදාළ පද්‍ය ග්‍රන්ථත් යම් ප්‍රමාණයක් කෝට්ටේ යුගයේ ලියවිලා තියෙනවා. අපි බලමු දැන් මේ එක් එක් ප්‍රවර්ග වලට අදාළ වන පද්‍ය ග්‍රන්ථ මොනවද කියන එක. සංදේශ කාව්‍ය ගත්තහම බලන්න පරවි සංදේශය තමයි මුලින්ම රචනා වෙලා තියෙන්නේ. රචකයා තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියෝ. දූතයා පරවියා. මේ සංදේශයේ අන්තර්ගත පණිවිඩය චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු හා පුත්‍රෝණක් ලබා දෙන ලෙස වගේම රාජකීයයන් ආරක්ෂා කර දෙන ලෙසත් දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීම. පද්‍ය ප්‍රමාණය 203යි. සැලලිහිණි සංදේශය අපේ සංදේශ කාව්‍යාවලියේ තරලමින මුදුන්මල්කඩ ආදී හැඳින්වීම් වලට භාජනය වෙනවා. විශිෂ්ටම සංදේශ කාව්‍ය තමයි සැලලිහිණි සංදේශය. එහි රචකයා තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි. දූතයා සැලලිහිණියෙක්. උලකුඩය දේවියට මතු රජකමට සුදුසු පුත්‍රවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා සිටීම තමයි මේ සංදේශය අන්තර්ගත පණිවිඩය. කෙටිම සංදේශ කාව්‍යයක් මේක අපේ සංදේශ සාහිත්‍යයේ තියෙන පද්‍ය 108යි. ඒ වගේම එකම විරිතකින් තමයි මේ පද්‍ය 108ම රචනා කරලා තියෙන්නේ අර යහගීය හැරුණු කොට. සමුද්‍රඝෝෂ විරිත. ඊළඟට කෝකිල සංදේශය සිංහල සංදේශ කාව්‍යාවලියේ දීර්ඝතම සංදේශ කාව්‍ය විදිහට සලකනවා. මොකද දිග ගමන් මගක මේ පක්ෂයා පණිවිඩය අරගෙන යන්නේ දෙවිනුවර ඉඳලා යාපනයට යනවා. ගමන් මග දුර නිසා දිග නිසා කවි ප්‍රමාණය වැඩි වුණා. දෙවිනුවර තිලක පිරුවන් හිමි තමයි මෙහි රචකයා. කෝකිලයා දූතයා යාපනයේ රාජ්‍ය සපුමල් කුමාරයාට තහවුරු කර දෙන ලෙස උපුල්වන් දෙවියන්ට ආයාචනා කරපු බව යාපනයේ සිටින සපුමල් කුමාරයාට දැනුම් දීම තමයි මෙහි ඇතුළත් පණිවිඩය. පද්‍ය තියෙනවා 291ක්. ඊළඟට ගිරා සංදේශය රචකයා අප්‍රකටයි. දූතයා ගිරව අපේ මීට කලින් තිබුණු සිංහල විෂය නිර්දේශය තුල ගිරා සංදේශය තමයි දරුවන්ට හදාරන්නට ලැබුණේ. පැරකුම්බා රජුත් ලක් බුදුසසුනත් ආරක්ෂා කර දෙන ලෙස රාහුල හිමියන් ලවා නාත දෙවියන්ට දැනුම් දීම තමයි මෙහි පණිවිඩය. පද්‍ය 254ක් අන්තර්ගත වෙනවා. ඊළඟට දරුවනේ හංස සංදේශය. සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේදී අපේ දරුවෝ සැලලිහිණි සංදේශයෙන් හා හංස සංදේශයෙන් ගත්ත පද්‍ය ප්‍රමාණයක් රසවින්දා. ඒ නිසා මේ පොත් ගැන යම් අවබෝධයක් දරුවන්ට තියෙනවා. විදාගම මෛත්‍රේය හිමි මේ පොත ලිව්වාය කියලා අනුමානයක් තියෙනවා. දූතයා හංසයා පණිවිඩය වෙන්නේ රතන සූත්‍රයේ ලක්ෂ වාරයක් කියවා එහි පින් සියලු දෙවියන්ට අනුමෝදන් කොට පැරකුම්බා රජු හා රාජ්‍ය ආරක්ෂා කිරීමට දෙවියන්ට දැනුම් දෙන මෙන් වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටීම. කෑරගල වනරතන හිමියන්ගෙන් ඉල්ලා සිටීම. පද්‍ය ප්‍රමාණය 204යි. ඔය අපි කතා කළේ කෝට්ටේ යුගයේ රචනා වෙච්ච සංදේශ කාව්‍ය ගැන. ජාතක කාව්‍ය යටතේ ගත්තහම කාව්‍යසේකරය කියන පොත, ඒ වගේම ගුත්තිල කාව්‍ය කියන අපට නියමිත පද්‍ය කාව්‍යය, මේ දෙකම ජාතක කතා සම්ප්‍රදාය කවියට නැගීමේ ඒ පරණ පිළිවෙත අනුව යමින් කරපු කාව්‍යයන් දෙකක්. කාව්‍යසේකරයට සත්තුබත්ත ජාතකය විශේෂ කරගෙන තියෙනවා. ගුත්තිල ජාතකයේ ගුත්තිල කාව්‍යයට කාව්‍යසේකරයේ තොටගමුවේ රාහුල මාහිමියන්ගේ, ගුත්තිල කාව්‍ය අපේ දරුවෝ දන්නවා වැත්තෑවේ හාමුදුරුවන්ගේ. කාව්‍යසේකරයේ මහා කාව්‍ය ගණයටත් වැටෙනවා. සිංහලයෙන් රචනා කරපු දෙවැනි මහා කාව්‍ය විදිහට තමයි කාව්‍යසේකරයේ සලකන්නේ. ඒ වගේම ප්‍රශස්ති කියන කාව්‍ය විශේෂය රජවරු දෙවිවරු වගේ අයව වර්ණනා කරමින් ඒගොල්ලොන්ගේ ස්තුති
මේ ප්‍රශස්ති ගායනා කරමින් රචනා කරන කාව්‍ය විශේෂයකට තමයි ප්‍රශස්ති කාව්‍ය නැත්නම් විරුද්ධ කාව්‍ය කියලා කියන්නේ. සංදේශ කාව්‍යවල මෙබඳු කවි තිබුණා. නමුත් වෙනම ප්‍රශස්ති කාව්‍යයක් කියලා පොතක් ලියවෙන්නේ කෝට්ටේ යුගයේදී. පැරකුම්බා සිරිත මේ කෘතියේ රචකයා කවුද කියන එක ප්‍රකට නැහැ. ඊළඟට දරුවනේ උපදේශ කාව්‍ය කියන ගණයේ ගත්තාම ලෝවැඩ සගරාව කියන පොත උපදේශ කාව්‍ය වර්ගයටයි වැටෙන්නේ. වීදාගම මෛත්‍රේය හාමුදුරුවෝ තමයි මේ පොතේ රචකයා. ඒ වගේම එලුසිලෝ සතකය කියන පොතත් මේ යුගයට වැටෙනවා. කතුවරයා කවුද කියන එක ප්‍රසිද්ධ නැහැ. ඒ වගේම භක්ති කාව්‍ය ගණයට වැටෙනවා බුදුගුණාලංකාරය කියන ග්‍රන්ථය. ඒකෙත් රචකයා වීදාගම මෛත්‍රේය හාමුදුරුවෝ. මාල කාව්‍ය කියන ගණයට වැටෙනවා දහම් ගැට මාලාව කියන පොත. අත් වශයෙන්ම මේකේ තියෙන්නේ දහම් ගැට ධර්ම ප්‍රහෙලිකා. කවියට නගලා තාම වටිනා අපේ දැනුම වර්ධනය වන විදිහේ ධර්ම අවබෝධයක් ඇති වෙන විදිහේ මනස වෙහෙසවමින් අරුත් විමසිය යුතු විදිහේ පද්‍යාන්තරගත පොතක් දහම් ගැට මාලාව. ඒක වැටෙන්නේ මාල කාව්‍ය කියන ගණයට. මේකත් කෝට්ටේ යුගය තුල අපේ පද්‍ය සාහිත්‍යයට අලුතෙන් එකතු වෙච්ච අංගයක් විදිහට සලකන්න පුළුවන්. වීදාගම හාමුදුරුවෝ තමයි එහි රචකයා. කවියෙන් අකාරාදීකරණය සිද්ධ කරපු බවට උදාහරණ නාමාවලිය කියන පොත, නම්රුවන්මල කියන පොත. දැන් මම මුලින් සඳහන් කළා කෝට්ටේ යුගයේ සාහිත්‍යයේ ප්‍රවර්ධනයට රජ්ජුරුවොත් ඇමතිවරුත් උගතුන් සහ පොත්පත් ලියපු කතුවරුන් වීම හේතුවක් වුණයි කියලා. මෙන්න උදාහරණ. නාමාවලිය ලියන්නේ නන්නූර් තුනේයාර් කියන රජුරුවන්ගේ ඇමතිවරයා. උලකුඩය දේවිය විවාහ වෙලා හිටියේ මේ තැනත්තා සමග කියන එකයි සඳහන් වෙන්නේ. ඒ වගේම නම්රුවන්මල ලියන්නේ රජුරුවමයි. 6 වෙනි පරාක්‍රම බාහු රජුරුවමයි. එතකොට එතුමා උගතෙක්. එතුමා වටා හිටපු පිරිස උගත්තු. ඒ නිසා සාහිත්‍යයට හොඳ පසුබිමක් ගොඩනැගිලා තිබුණා කියන එක අපට පැහැදිලි වෙනවා. සිලෝ කාව්‍ය කියන වර්ගය. සිලෝ කියලා කියන්නේ සංස්කෘතයෙන් පද්‍ය හැඳින්වීමට යොදන නම ශ්ලෝක. ඒ ශ්ලෝක කියන පදයේ සිංහලයට බෙදෙන්නේ සිලෝ කියලා. මේ කාව්‍ය විරිත් ගැන කතා කරනකොට ඡන්දස අපට වැදගත් වෙනවා. ඡන්දසේ තියෙන ආකාර දෙකක්, මාත්‍රා ඡන්ද සහ ඝන ඡන්දස කියලා. ඒතකොට සිව්පද ගී වගේ පද්‍ය විරිත් නිර්මාණය වෙන්නේ මාත්‍රා ඡන්දසට අනුව. සිලෝ කියන පද්‍ය විරිත් නිර්මාණය වෙන්නේ ඝන ඡන්දසට අනුව. ඒක වෙනම විෂයක් ඡන්දස කියලා කියන්නේ. ඒතකොට මේ ඝන ඡන්දසට අනුකූල සිලෝ නම් පද්‍ය කාව්‍ය ආකෘතිය අපේ පද්‍ය සාහිත්‍යයට හඳුන්වා දෙන්නේ කෝට්ටේ යුගයේදී. ඒ ග්‍රන්ථය තමයි මේ එලුසිලෝ සතකය. මේ පද්‍ය කාව්‍ය ආකෘතිය මාතර යුගයේ තුල වඩාත් ප්‍රචලිතව ගියපු බව පැහැදිලි වෙනවා. වෙනත් විෂයන්ට අදාළ ග්‍රන්ථත් පද්‍ය යොදාගෙන රචනා කරපු බව කෝට්ටේ යුගයේ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අපට පේනවා. කව් ලකුණු මිනිමල කියන පොත විදාගම මෛත්‍රේය හාමුදුරුවෝ තමයි මේ පොත රචනා කරන්නේ. මේක අයත් වෙන්නේ ඡන්දස් ශාස්ත්‍රය කියන විෂයට. මේ පොතේ අන්තර්ගතය ඝන, අකුරු, නැකත් ආදී ලක්ෂණ පැහැදිලි කරන කාරණාවන්ගෙන් යුක්තයි. මෙහෙම බලපුවාම අපට කෝට්ටේ යුගයේ සාහිත්‍යයේ ස්වරූපය පැහැදිලිව දැකගත හැකි. මේ තරම් පද්‍ය සාහිත්‍ය තුල විවිධත්වයක්, අපූර්වත්වයක් වෙන කිසිම සාහිත්‍ය යුගයක් තුල අපට හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ගුත්තිල කාව්‍යයේ මේ යුගයේ රචනා වෙච්ච පද්‍ය ග්‍රන්ථයක් නිසා අපේ දරුවෝ කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යයේ විවිධත්වය, විචිත්‍රත්වය මනවින් හදාරමින් අපේ දරුවෝ අවබෝධයක් ඇති කර ගන්නට ඕනේ. එහෙමනම් අපි ඊළඟ සාහිත්‍ය යුගයේ පිළිබඳවත් මද වශයෙන් හෝ සලකා බැලිය යුතු වෙනවා. අපි යමු ඊළඟ සාහිත්‍ය යුගයට. ඊළඟට අපට හදාරන්න ලැබෙන්නේ සීතාවක අවධියක් කියලාත් කියනවා, යුගයක් කියලාත් කියනවා. කෙසේ හෝ සීතාවක අවධියේ සාහිත්‍යය. කෝට්ටේ උපරාජධානියක් විදිහට තමයි සීතාවක මුලින් තිබුණේ. පස්සේ පළමුවන රාජසිංහ රජුරුවන්ගේ කාලයේදී එක ප්‍රධාන රාජධානියක් බවට පත් වෙනවා. දේශපාලනික, ශාසනික හා සමාජීය කියන අංශවල අතිශය ව්‍යාකූල ස්වභාවයක් පැවතිච්ච කාලවකවානුවක්. කෝට්ටේ යුගයෙන් පස්සේ විශේෂයෙන් 6 වෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගෙන් පස්සේ අපේ සාහිත්‍යය පරිහානිය කරා ගමන් කරමින් තිබුණේ. ඒ පිරිහෙමින් තිබුණු සාහිත්‍ය ධාරාවේ, සාහිත්‍ය සම්ප්‍රදායේ අවසාන පහන් තරුව විදිහට අපට සලකන්නට පුළුවන් වෙන්නේ සීතාවක අවධිය අප හඳුනා ගන්න අලගියවන්න මුඛ වෙටි
පඬිවරයා. එතුමා නොහිටියා නම් අපට සීතාවක කියලා සාහිත්‍ය අවධියක් ගැන කතා කරන්න කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. මේ පඬිවරයා අපේ සාහිත්‍යයට දායාද කරපු පද්‍ය ග්‍රන්ථ මොනවද කියලා අපි විමසලා බලමු. සීතාවක යුගයේ සීතාවක සටන කියලා කාව්‍යයක් ලියවිලා තියෙනවා. ඒක මුකවැටි පඬිවරයා නෙමෙයි. දෙනවක අත්තන්හරි විජේවර්ධන අබය අලහප්පෙරුම මුදලිඳු කියන කවියා තමයි ඒ කාව්‍ය ලියලා තියෙන්නේ. ඒ හැරුණකොට අනිත් සියලු කාව්‍යයන් රචනා කරලා තියෙන්නේ අලගියවන්න මුකවැටි නම් පඬිවරයා. මොනවද එතුමා ලියපු කාව්‍ය? කුසජාතක කාව්‍ය. කුසජාතකය මේ අනුව බලපුවාම 3 වතාවක් අපේ කවිනට තමන්ගේ නිර්මාණවලට වස්තු වෙලා තියෙනවා. අපවත් වෙච්ච කුසදාකවක් ගැන අපි කිව්වා. කෞසලුමිනෙත් තියෙන කුසජාතකය. ආයේ අලගියවන්න මුකවැටිතුමත් සීතාවක යුගයේදී මේ ජාතක කතාව මුල් කරගෙන කාව්‍යයක් ලියනවා. කුසජාතක කාව්‍ය. ඊළඟට එතුමා කුස්තන්තීනු හටන කියලා හටන් කාව්‍යයක් ලියනවා. මේ වෙනකොට මුකවැටිතුමා බෞද්ධ ආගම අතහැර ක්‍රිස්තියානි ආගම වැළඳගෙන හිටියායි කියලා මතයකුත් සඳහන් වෙනවා. කුස්තන්තීනුද සා කියලා කියන්නේ දරුවනේ පරංගි සෙම්පතියෙක්. මේ සෙම්පතියගේ යුද වීරිය තමයි කුස්තන්තීනු හටන කියන පොතේ වර්ණනා කරන්නේ. එබඳු අපේ ජාතියට අපේ රටට එරෙහි වෙච්ච පරදේශක්කාරයෙක්ගේ චරිතය උදාරත්වයෙන් වර්ණනා කරන සිංහල කවියෙක්. සිංහල බෞද්ධයෙක් විදිහට ඉන්න විදිහක් නැහැ කියන මතේ මත තමයි එතුමා පහු කාලයකදී බුද්ධ ආගම අතහැරලා වෙනත් ලබ්ධියක් වැළඳගත්තා කියන මතේ සඳහන් කරන්නේ. කෙසේ වෙතත් දහම්සොඬ කව රචනා කරලා තියෙන්නේ බොහොම ප්‍රසිද්ධ කතාවක් දහම්සොඬ කතාව අපේ බෞද්ධ සමාජයේ. ඒ කතාව මුල් කරගෙන දහම්සොඬ කව මුකවැටිතුමා රචනා කරලා තියෙනවා. දරුවනේ සීතාවක අවදියේ සංදේශ කාව්‍යකුත් නිර්මාණය වෙනවා. අලගියවන්න මුකවැටිතුමා තමයි එහි රචකයා. එතුමා සැවුලා කියන්නේ කුකුලා දූතයා කොටගෙන ලියපු සංදේශයක් තියෙනවා. සැවුල් සංදේශය. එතකොට සංදේශ කාව්‍ය සාහිත්‍යයේත් සම්භාව්‍ය අවධිය නිමාවටපත් වෙන්නේ සීතාවක යුගයෙන් විදිහටයි සලකන්නේ. ඒ වගේම උපදේශ කාව්‍ය සාහිත්‍ය ගැන අපි කෝට්ටේ යුගයේදී කතා කළා. ලෝයඩ සංගරාව වගේ පොත් ආශ්‍රයෙන් උපදේශ කාව්‍ය සාහිත්‍යයට සීතාවක අවධියේ තවත් පොතක් එකතු වෙනවා. සුභාෂිතය. මේ පොතෙන් ගත්ත කවි සාමාන්‍ය පෙළ භාෂාව පොතේ අපේ දරුවෝ හදාරලා තියෙනවා. ඊටාම වටිනා ජීවිතයට වැදගත් උපදේශයන් ලබා දෙන කවි විශාල ප්‍රමාණයක් සුභාසිතය තුල අන්තර්ගත වෙනවා. සීතාවක සාහිත්‍ය සම්බන්ධයෙන් අප දැනගන්න ඕන මේ කාරණා මේ පොතපත තමයි පද්‍ය සාහිත්‍යයට අදාළව මේ යුගය තුල රචනා වෙලා තියෙන්නේ. අප ඊළඟට අපේ පුරාතන පද්‍ය සාහිත්‍ය ඉතිහාසයේ අවසාන යුගයේ විදිහට ගන්න මහනුවර යුගයේ පිළිබඳව අවධානය යොමු කරමු. මහනුවර යුගයේ තියෙන විශේෂත්වය තමයි සමාජයේ සියලු අංශ මහත් පරිහානියකට ලක්ව තිබීම. විදග්ධ කාව්‍ය සම්ප්‍රදාය වෙනුවට ජන කාව්‍ය හිස ඔසෝපු කාල පරිච්ඡේදයක් විදිහට අප මේ යුගය හඳුන්වනවා. ගුණාත්මකව ඉහළ තත්වයක පද්‍ය බිහි නොවුනත් ප්‍රමාණාත්මකව ඉහළ පද්‍ය සාහිත්‍යයක් අපට හඳුනා ගන්න ලැබෙන කාලයක් විදිහට මහනුවර සමය සලකන්නට පුළුවන්. විශේෂයෙන් වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ශාසන හා ශාස්ත්‍රීය පුනරුදයේ ප්‍රතිඵල විදිහට මහනුවර යුගයේ අගහරිය මහනුවර අපර භාගය සාහිත්‍යයේ විශේෂ දියුණුවක් උදා වුණු කාලයක් විදිහට සලකනවා. සමහර විද්වතුන් ඒ කාල පරිච්ඡේදය මාතර සාහිත්‍ය අවධිය විදිහටත් හඳුන්වා දෙනවා. මහනුවර සමයේත් අපේ පද්‍ය සාහිත්‍යයට නවාංග රැසක් එකතු වුණු බව මෙහිදී සඳහන් කළ යුතුයි. ජාතක කතා කාව්‍ය විශාල ප්‍රමාණයක් මේ යුගයේ ලියවිලා තියෙනවා. ඒවා එකින් එක නම් වශයෙන් කියන්න අපට කාලේ නැහැ. දරුවෝ පොතපත කියවලා මේවා හදාරන්නට ඕනේ. ඒ වගේම රතිසීපද නමින් අමුතු කාව්‍ය විශේෂයක් මහනුවර සමයේ ඒවට ශෘංගාරාත්මක කාව්‍ය කියලාත් කියනවා. අපට හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම චරිත කාව්‍ය, සිලෝ කාව්‍ය ආදී අංග නියෝජනය කරන කාව්‍ය ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මේ යුගයේ අපි දකිනවා. මේ එක එක් වර්ගවලට අදාළ වන කාව්‍ය ග්‍රන්ථ කීපයක් අපි විමසලා බලමු. මෙන්න මේවා සෙන්කඩගල විස්තරය, වෙස්සන්තර ජාතක කාව්‍යය, යසෝදරාවත, පුරාණ තුන් සරණේ, වියෝවග රත්නමාලය, කවුමිනි මල්දම, ගංගාරෝහණ වර්ණනාව වගේ තව විශාල පොත්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපේ දරුවෝ පොතපත කියවලා දැන කියා ගත යුතුයි. ඔබට අප මේ සිදු කරන්නේ මඟ පෙන්වීමක් පමණයි. ඔබ ඒ මඟ පෙන්වීම ඔස්සේ යමින් ඔබේ දැනුම තවදුරටත් දියුණු කරගන්න ඕනේ, වර්ධනය කරගන්නට ඕනේ. එහෙමනම් දරුවනේ
අද පාඩමේදී මා ඔබට පැහැදිලි කර දීමට උත්සාහ කළේ වේගයෙන් නමුත් ඊටාම දිග පාඩමක් අපි මේ බොහොම වේගයෙන් කියලා දුන්නේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගය තෙක් අපේ පද්‍ය සාහිත්‍යය කොහොමද ගලාගෙන ආවේ කියන කාරණේ. ඒ යටතේ අනුරාධපුර යුගයේ අපට දියුණු පද්‍ය සාහිත්‍යයක් තිබුණා කියන එකට තොරතුරු සම්භාරයක් කියලා දුන්නා. ඒ වගේම කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍යයේහි විවිධත්වය හා විචිත්‍රත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දුන්නා. දැන් ඔබ මේ ඉගෙනගත් කාරණා ආශ්‍රයෙන් ඔබේ මේ මතකය දැනුම තවදුරටත් අවදි කර ගැනීම සඳහා ඇගයීමක යෙදවීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. අද අපේ දරුවන්ට මා ලබා දෙන ඇගයීම වන්නේ ප්‍රශ්න 3ක් ඔබට දීලා තියෙනවා. පළමුවෙන්න අනුරාධපුර යුගයේ අපසතුව දියුණු පද්‍ය සාහිත්‍යයක් පැවති බව තහවුරු කිරීමට සැපයේ හැකි සාධක කවරේදැයි විස්තර කරන්න. පාඩමේ ආරම්භයේදී අපි බොහෝ සෙයින් මේ කරුණු ගැන සාකච්ඡා කළා. ඔබ ඒ කරුණු හොඳට වටහාගෙන තවත් කරුණු පොතපතින් හොයාගෙන අනුරාධපුර යුගයේ අපට දියුණු පද්‍ය සාහිත්‍යයක් තිබුණා. ඒ බව තහවුරු කරන සාධක මේවා කියලා පැහැදිලි කරමින් මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගී කාව්‍ය යුගයේහි පද්‍ය ග්‍රන්ථ පිළිබඳ හැඳින්වීමක් කරන්න. ගී කාව්‍ය යුගයේ පද්‍ය ග්‍රන්ථ විදිහට සලකන්නේ ගී කාව්‍ය යුගය කියපුවහම මතක තියාගන්න අනුරාධපුර යුගයේ සිට දඹදෙණි යුගයේ දක්වා කාල පරිච්ඡේදය තමයි ගී කාව්‍ය යුගයේ විදිහට හඳුන්වන්නේ. මක්නිසාද ඒ කාලවල ලියවෙච්ච හැම පද්‍ය ග්‍රන්ථයක්ම ගී නම් වූ පද්‍ය ආකෘතියෙන් ලියපු පද්‍ය ග්‍රන්ථ වීම. තුන්වෙනි ප්‍රශ්නය විවිධාංග වලින් පෝෂිත පද්‍ය සාහිත්‍යයක් කෝට්ටේ අවධියෙහි දක්නට ලැබේ ප්‍රමාණවත් ලෙස කරුණු දක්වමින් සාකච්ඡා කරන්න. 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයට ලැබුණු ප්‍රශ්නය මේ දීලා තියෙන්නේ. ඔබට අද කතා කරපු කාරණා අනුව ඒ ඔස්සේ යමින් මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලියන්නට පුළුවන්. අප හැමදාම ආරාධනා කරන විදිහට ඔබ නිවසේ ඉඳගෙන අධ්‍යයන කටයුතු නොනවත්වා කරගෙන යන්නට ඕනේ. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න, පාඩම් වලට ඇහුම්කන් දෙන්න, පාඩම් නරඹන්නට. ඒ ලියන පිළිතුරු ඔබේ පාසල ආරම්භ වූ දිනයේ ඔබේ පාසලේ ගුරුතුමාට ගුරුතුමියට පෙන්වා ඒ පිළිතුරු වල සාර්ථක අසාර්ථක තැන් ලකුණු කරගන්න ඔබේ කාර්යය ඇගීමට භාජනය කරන්න. එහෙමනම් අද පාඩමෙන් සමු ගැනීමටයි අප සූදානම් වන්නේ. පුරාතන පද්‍ය සාහිත්‍ය ආරම්භය හා විකාශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් අපේ දරුවන් හමුවේ ලැබුවා. ඔබ එයින් ලබාගත් දැනුමෙන් ඔබේ විභාග කඩයිම සාර්ථකව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ශක්තිය අත්පත් කරගන්න උත්සාහ කළ යුතුයි කියන මතක් කිරීම කරමින් ඔබට නිරෝගිමත් ජීවිතයක් වගේම ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් කරගත හැකි ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අප ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.